ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. මේ මුලාසනේ අසුන්ගෙන සිටින සියලුම සහෝදරියන්ගෙන් සහෝදරුන්ගෙන් අවසරයි. පැමිණ සිටින හිතවතුනි මාධ්‍යවේදී සහෝදරවරුනි. ජාතික විද්වත් සංවිධානය විසින් සංවිධානය කරන මෙම MCC කාටද කුමටද කියන සාකච්ඡාවේදී ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් යම් කෙටි මම හිතන්නේ විනාඩි 20ක් 25ක් වගේ කාලයක් තමයි අපිට ලබා දීලා තිබෙන්නේ. ඒ නිසා කෙටි මැදිහත් වීමක් කිරීම තමයි මූලික අරමුණ වෙලා තිබෙන්නේ. ඒ නිසා අපි කතිකයන් ප්‍රධාන වශයෙන් මෙතන 3 දෙනෙක් සිටින නිසා මගේ පැත්තෙන් උත්සාහ කරන්නේ විශේෂයෙන්ම මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් නැත්නම් MCC ගිවිසුම අපේ රටේ මෑතකාලීන දේශපාලන ඉතිහාසය ඇතුලේ අපි කොහොමද මේක මේ මොන විදිහේ સંદર્ભයක් ඇතුළතද මේක එන්නේ කියන එක මුලින්ම පැහැදිලි කරන්න ලැබිලා තිබෙන කෙටි වෙලාව ඇතුළතදී මම හිතනවා ඊට පස්සේ ඊළඟ කතිකයන්ගේ පැත්තෙන් MCC ගිවිසුමේ පැතිකඩවල් ගැන වැඩිපුර සාකච්ඡා කරේ කියලා. දැන් අපි ලෝකය දේශපාලන වශයෙන් විවිධ දේශපාලන කඳුරුවට බෙදලා තිබෙන බවත් ඒ වගේම ලෝකයේ තුල ප්‍රධාන වශයෙන් අධිරාජ්‍යවාදී නියෝජනය කරන දේශපාලන කඳුරක් තිබෙන බවත් ඒ අධිරාජ්‍යවාදයට එරෙහි විවිධ පැතිවලින් යුත් කඳුරු ගණනාවක් තිබෙන අතරේ එහි එක ප්‍රධාන කඳුරක් සමාජවාදී කඳුර ලෙස පවතින බවත් දේශපාලන වශයෙන් පිළිගනිමින් තමයි මේ ස්ථාවරයන් වලට එන්නේ. අපි දන්නවා 1990 ලෝකයේ ප්‍රධාන දේශපාලන විපර්යාසයක් වෙනවා ලෝකයේ එතෙක් පැවතිච්ච සමාජවාදී රාජ්‍ය පද්ධතියෙන් වැඩි ප්‍රමාණයක් බිඳ වැටෙනවා. අතරම ගත්තොත් ඒකේ මූලික දේශපාලන බල කඳවුර වශයෙන් තිබිච්ච සෝවියට් දේශය බිඳ වැටෙනවා. ඒ සමාජවාදී රාජ්‍ය පද්ධතිය බහුල වශයෙන් ලෝකෙ තුල පවතිද්දී එවකට තිබිච්ච අනිත් ප්‍රබල පාර්ශවය වෙච්ච ලෝකයේ ධනේශ්වර රාජ්‍ය පද්ධතියට නැත්නම් විශේෂයෙන් මේකේ තිබිච්ච අධිරාජ්‍යවාදී රාජ්‍ය පද්ධතියට තිබිච්ච එක ප්‍රධාන දේශපාලන අර්බුදයක් තමයි තමන් විසින් ලෝකයේ සම්පත් සහ මහජනතාවගේ ධනය තමන් සතු කර ගැනීම සඳහා වන දේශපාලන වැඩපිළිවෙලට විශාල ආර්ථික බාධාවක් තිබුණා සමාජවාදී රාජ්‍ය පද්ධතිය විසින්. ඒ කියන්නේ පැහැදිලිව ගත්තොත් ලෝකයේ ගොඩනැගීම සඳහා ධනේශ්වර ක්‍රමය වශයෙන් පිළිගත් නිශ්චිත ආර්ථික ප්‍රවණතාවයකුත් සමාජවාදී ලෙස පිළිගත් නිශ්චිත ආර්ථික ප්‍රවණතාවයකුත් කියලා දෙකක් තිබුණා. ඒ නිසා විශාල ලෝකෙන් තුනෙන් පංගුවකට ආසන රාජ්‍ය ප්‍රමාණයක් ජනගහණයෙන් ගත්තොත් අඩකට ආසන රාජ්‍ය ප්‍රමාණයක් මේ එක්සත් ජනපදයේ ප්‍රමුඛ ධනේශ්වර ආර්ථික ප්‍රතිපත්තීන් වලට විනිවිදයා ගන්න බැරිව. ඒකට අනුව සහ මුලින්ම ලෝකයේ සකස් කරගන්න බැරි තරංගයක ගැටලුවක ලෝකයේ තිබුණා. අපි ඔක ඇත්තටම සීතල යුද්ධය කියලා හැඳින්වුවේ ඔය තිබිච්ච ආර්ථික තරංගයත් ඒ ආර්ථික තරංගයේ මතම ගොඩනැගිච්ච දේශපාලන යුදමය සංස්කෘතික විද්‍යාත්මක ක්‍රීඩා මේ සෑම ක්ෂේත්‍රයක් දක්වා විහිදිච්ච කඳවුරු දෙකක සටනක් අපි දැක්කා. නමුත් 90න් පස්සේ අපි දැක්ක දේ තමයි 90 මේ සමාජවාදී රාජ්‍ය පද්ධතිය බිඳ වැටීමත් සමග බහුතරයක් රාජ්‍ය මේ ආර්ථික ප්‍රතිපත්තිය අධිරාජ්‍යවාදීන්ගේ ධනේශ්වර ආර්ථික ප්‍රතිපත්තියට ලෝක රටවල් විනිවිද යාමට තිබිච්ච බාධාව සහ මුලින්ම වගේ අයින් වුණා. අතර මේ තරංගයෙන් ධනපති කඳවුර ජයග්‍රහණය කළා. නමුත් ඊට පසුව 1990න් පස්සේ අපි දැක්ක දේ තමයි ලෝකයේම මේ ආර්ථික වශයෙන් එක ප්‍රධාන වශයෙන් 100%ක් සමාකාර නැහැ. නමුත් ප්‍රධාන වශයෙන් අපි හඳුනා ගන්න අධිරාජ්‍යවාදී ආර්ථික මොඩලයක් ඇතුළට ලෝකේ ගත්තට ඒ අධිරාජ්‍යවාදී ආර්ථික ව්‍යාපෘතියෙන් පමණක් සෑහීමකටපත් වෙන්න සීමා වෙන්න ලෝකයේ තිබිච්ච ප්‍රධාන සමාගම්වත් ප්‍රධාන ධනය ක්‍රැස් කරගත්තු දැවැන්ත රාජ්‍යයන්වත් කැමතුනේ නැහැ. ඒ නිසා අපේ මේ කතාව පටන් ගන්න 1991 සමාජවාදී රාජ්‍ය පද්ධතිය බිඳවනට පස්සේ
එක්සත් ජනපදයේ ප්‍රමුඛ රාජ්‍යයන් වල ප්‍රධාන ඒ කණ්ඩායමේ භූමිකාව එක්ක. ඒතර අපි දන්නවා අපි ඉස්කෝලේ පොත්වලත් අපිට උගන්වනවා නේටෝ කියලා සංවිධානය. ඒක දැන් අච්චු පොත්වල තියෙන්නේ North Atlantic Treaty Organization මොකද්ද උතුරු ඇට්ලාන්ටික් සහයෝගිතා ගිවිසුම කියලා. ඒතර හරියට පැහැදිලි උතුරු ඇට්ලාන්ටික් කිව්වම ඒක නිශ්චිත සාගර කලාපයක් අපිට මතක් වෙනවා. ඒතර ඇත්තටම යුරෝපය සහ උතුරු ඇමරිකාවට සීමා වෙච්ච අඩු ගානේ ඇට්ලාන්ටික් සාගරයවත් සම්පූර්ණයෙන් අයිති වෙන්නේ නැහැ. උතුරු ඇට්ලාන්ටික් කොටස පමණයි. ඒක දෙපැත්තේ තියෙන රාජ්‍යයන් වල එකතුවක්. යුදමය සංවිධානය. දැන් 90න් පස්සේ සෝවියට් කඳවුර බිඳුනාට පස්සේ වියුතුව තිබුණේ මේ උතුරු ඇට්ලාන්ටික් ඒ යුදමය සංවිධානයේ එක්ක අහෝසි කරන එක නැත්නම් උතුරු ඇට්ලාන්ටික් සීමාව ඉතුරු වෙන එක. නමුත් අපි දන්න දේ තමයි 1990න් පස්සේ නවලෝක රටාව කියලා එක්සත් ජනපද දේශපාලන ආර්ථික ආධිපත්‍ය සඳහා වූ දේශපාලන ව්‍යාපෘතියක් පටන් ගන්නවා. ඒ ව්‍යාපෘතිය ඇතුලේ මේ නේටෝ අහෝසි වුණා නෙමෙයි. ඒක ඇට්ලාන්ටික් සාගරයට සීමා වුණා නෙමෙයි. ඒක සහ මුලින්ම ලෝක යුද මේ මැෂින් එකක් බවට යන්ත්‍රයක් බවට ව්‍යාප්ත වුණා. ඒ නිසා නේටෝව උතුරු ඇට්ලාන්ටික් සීමාවෙන් අයින් කරලා සීමාව නොවි ඒක ඇත්තටම නේටෝවට මුහුදක් නැති රටවල් පවා. දැන් තුර්කිය වගේ ගත්තොත්. තුර්කියට ඇට්ලාන්ටික් සම්බන්ධයක් නැහැ. රුමේනියාවට ඇට්ලාන්ටික් සම්බන්ධයක් නැහැ. ඒ නිසා ඇට්ලාන්ටික් කතා සම්පූර්ණ පැත්තක දාලා ඇෆ්ගනිස්තානයට ඇට්ලාන්ටික් අදාළම නැහැ. ඒ නිසා ඇට්ලාන්ටික් කතා පැත්තක දාලා එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුත් අධිරාජ්‍යවාදීන්ගේ භූමිකාව මත ක්‍රියාත්මක වෙන දවන්ත යුද යන්ත්‍රයක් ලෝක යුද යන්ත්‍රයක් හැදුවා නේටෝව කියලා. ඒතර මේක 1991න් පස්සේ සිද්ධ වෙච්ච දෙයක්. එහි කොටස් අපිට ඊළඟට බලපානවා. ඊට පස්සේ අපි දන්නවා 1994 දී බිල් ක්ලින්ටන් රජාවට පස්සේ එක්සත් ජනපදය අලුත් උපායමාර්ග වැඩපිළිවෙලක් සහ පනතක් සම්මත කරා සිල්ක් රෝඩ් ස්ට්‍රැටජි ඇක්ට් කිය. සේදමාවත පනත. දැන් සේදමාවත අපි දන්නවා ඇත්තටම අවුරුදු දහස් ගණනක කලින් චීනය මධ්‍යම ආසියාව හරහා යුරෝපයට බටහිරට ආපු පාර. චීන ආර්ථිකය, චීන දේශපාලනය, චීන සංස්කෘතිය ආසියාවේ සිට මධ්‍යම ආසියාව හරහා බටහිරට ආපු පාර තමයි සේදමාවත. ඒතර එක්සත් ජනපද තනි පාලනයක් ලෝකේ ප්‍රධාන බලවතා බවට පත්වීමෙන් පස්සේ ඔවුන් කල්පනා කළා මේ ආපු පාරම මේ උපාය මාර්ගයම අනිත් පැත්තට පාවිච්චි කරනවා. මොකද්ද? දැන් බටහිර චීනයට යන පාර ලෙසත් මේ පාර ගන්න පුළුවන්. සේදමාවත. ඒ නිසා සිල්ක් රෝඩ් ස්ට්‍රැටජි ඇක්ට් එක හදලා ඒකෙන් මධ්‍යම ආසියාව විනිවිදමින් මධ්‍යම ආසියාවේ ජෝර්ජියාව, අසර්බයිජාන්, කසාක්ස්තාන් වගේ රටවල් වල ඇමරිකානු සම්බන්ධතා තහවුරු කරමින් ඒවා තුළ රුසියානු විරෝධී රාජ්‍යයන් ඇති කරමින් ඒවා තුළ හමුදා කඳවුරු ස්ථාපිත කරමින් චීනය දක්වා වූ ව්‍යාපෘතියක් සකස් කළා. ඒකත් එක ව්‍යාපෘතියක්. ඒක මම මේ කියන්නේ ඒවයි එක පැත්තක් ආර්ථික හේතු. මොකද ඒවා අවුරුදු 70ක් විතර ධනේශ්වර ඍජු මැදිහත් වීමට විවෘත නොවිච්ච රාජ්‍යයන් මධ්‍යම ආසියාවේ තිබුණේ සෝවියට් පාලනය යටතේ. නමුත් ඊට පසුව ඒවා බිඳුනාට පස්සේ එක පැත්තකින් ආර්ථික අනිත් පැත්තෙන් ආරක්ෂක වශයෙන් උපාය මාර්ග සකස් කරනු ලැබුවා බටහිර සිට චීනය දක්වා ආසියාව හරහා ගමන් කරන මාවතක්. ඒතර ඒක ඇතුලේ ඇමරිකානු ආර්ථික යුද දේශපාලනය ස්ථාපිත වුණා. ඒ වගේම අපි දන්නවා ටිකක් වැඩිපුර ප්‍රසිද්ධ කරුණක් තමයි 1996 දී ශිෂ්ටාචාරයන් අතර ගැටුම කියලා Clash of Civilizations කියලා සැමුවල් හන්ටින්ටන් කියන ඇත්තටම සමහර අය දාර්ශනිකයෙක් කියනවා සමහර අය දේශපාලන චින්තකයෙක් කියනවා ඇත්තම එක CIA සංවිධානයට සම්බන්ධ උගතෙක් කිව්වත් කමක් නැහැ ඇත්තටම කොහොම වෙතත් ඔහු මේ ඇමරිකානු උපාය මාර්ග කියන්නේ 1990න් පස්සේ විවෘත වූ ධනේශ්වර ක්‍රමයට විවෘත වෙච්ච ලෝකය සහ මුලින්ම විවෘත වෙච්ච වගේ ලෝකය ඊටාම හොඳින් තවත් ඒ කේන්ද්‍රය වටා ගොනු කර ගැනීම සඳහා ඔහු යම්කිසි ප්‍රවාදයක් ඉදිරිපත් කළා. ඇත්තට මේ ප්‍රවාදයේ තිබෙන බුද්ධිමය වටිනාකම ගැන මම විවාද කරන්න යන්නේ නැහැ. ඒ බුද්ධිමය වශයෙන් ඊටාම වැදගත් ලියවිල්ලක්ද නැද්ද කියන එක පවා ගැන විවාදයක් තිබෙනවා. නමුත් පැහැදිලිවම මේ ශිෂ්ටාචාරයන් අතර ගැටුම කියලා හන්ටින්ටන් ඉදිරිපත් කරපු අදහස විසින් ලෝකය ඇතුලේ මේ යුද්ධ පැවතීම ලෝකයේ බටහිර සහ නැගෙනහිර වශයෙන් අරාබි සහ වෙනත් යුරෝපයේ වශයෙන්
ආගමික වශයෙන් ජාතිකත්වයන් වශයෙන් යුද්ධ පැවතීම සාධාරණීකරණය කළා. ඒ යුද්ධ පැවතීම අනාගත මේ සියවසේ උරුමය බව සනිටුහන් කළා. සනිටුහන් කළා ඒ වෙනුවෙන් කරන යුද්ධ, ඒ වෙනුවෙන් යුද වැදීම, ඒ වෙනුවෙන් කටයුතු කිරීම ප්‍රායෝගික දේශපාලන යථාර්ථය බව හන්ටින්ටන් ලිව්වා. ඒ නිසා ඒ හන්ටින්ටන්ගේ ප්‍රවාදය මත ඉතා හොඳින් ඇමරිකානු දේශපාලන උපාය මාර්ගය, ආර්ථික දේශපාලන උපාය මාර්ගය ස්ථාපිත වුණා. ඊට පස්සේ අපි දන්නවා 2005 දී ජෝර්ජ් බුෂ් පාලනය ආවට පස්සේ අතම 2003 වගේ අවුරුද්දකදී ඔය නිව් ඇමරිකන් සෙන්චරි කියන කියන්නේ 20 වෙනි සියවස ඇත්තටම ඇමරිකානු සියවස කියලා උන් හඳුන්වනවා. නැත්තම් ජාග්‍රහණය කරපු මට්ටම අනුව 21 වෙනි සියවසත් ඇමරිකාව තමයි ලෝකේ ප්‍රධාන යුත්තේ කියලා උන් වෙනම එක පැත්තකින් දේශපාලන ආර්ථික උපාය මාර්ග සකස් කරා. අනිත් පැත්තෙන් ඒකම යුදමය වැඩපිළිවෙලක් විදිහට අපි දැක්කා pivot to Asia කියලා යම්කිසි යුදමය වශයෙන්. සරලව ගත්තොත් ඇමරිකාවේ විදේශ හමුදාව කඳුරු වලින් 60% ආසියාව තුළ ස්ථාපිත කරන්නේ. ඇමරිකාවේ විදේශ රටවල් වල සිට හමුදා සෙබළුන්ගෙන් 60%ක් ආසියාව තුළ ස්ථාපිත කරමින් යුදමය සැලැස්මක් සකස් කරා. මම මේ කරුණු ටික කිව්වේ සිද්ධිමය වශයෙන් මේවා ඇතුලේ ගොඩක් කරුණු කියන්නේ නැතුව අපිට පේනවා ඒතර 1990න් පස්සේ එක්සත් ජනපදයට ප්‍රමුඛ වුණේ අප එතෙක් කතා කරමින් හිටපු ලෝක බැංකුවේ ව්‍යාපෘති හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ව්‍යාපෘති හෝ වලට වඩා ඇත්තටම එක්සත් ජනපදයේ අපිට පේනවා තමන්ට ආර්ථික වශයෙන් ලෝකයේ තමන්ගේ ආර්ථික උපාමාර්ගයට ලෝකයේ කොටු කරගන්න පුළුවන් වුණාට පස්සේ එක්සත් ජනපදය ලෝකයේ ආර්ථික උගුලක සිට තමන් විසින් සකස් කරන ආරක්ෂක උගුලකට ඩෙප් ට්‍රැප් එකක ඉඳලා සිකියුරිටි ට්‍රැප් එකකට ලෝකය මාරු කරමින් ඉන්නවා. දැන් ඔබ දන්නවා මෑත අවුරුදු 5-6 දී ඇමරිකාව ජාත්‍යන්තර සම්මුතින් රාශියකින් අයින් වෙමින් ඉන්නවා. එක්සත් ජාතික මානවිකම් කමිෂනුවෙන් අයින් වෙනවා. WTO සංවිධානය නොසලකා හරිනවා. ඒ වගේම ලෝකේ තවත් පැරිස් ක්ලයිමේට් සම්මුතියට කොහොමත් අත්සන් කරේ නැහැ. නමුත් ඔබාමා යම් මැදිහත් වීමක් කරා කොන්දේසි රහිතව එයින් අයින් වෙනවා. ඒතර අපිට පේනවා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සම්මුතින් වලින් අයින් වෙනවා. ඔවුන්ම හදපු සංවිධාන මේවා. ඒ මොකද? මොකද මේ ජාත්‍යන්තර සංවිධාන ගොඩක් හැදුනේ 50 60 දශකයේ තුල සෝවියට් බලපෑමත් එක්ක. එතකොට මේව තුළ යම්කිසි මතු පිට පෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවක් පිළිගන්න සිද්ධ වුණා. එක රටකට එක ඡන්දයක් කියන එක. එක රටකට එක ඡන්දයක් කියන එක. දැන් මේක 90න් පස්සේ ඇත්තටම එක්සත් ජනපදයට අවශ්‍ය නැහැ මේ සම්මුතිය. මොකද එක්සත් ජනපදයේ කල්පනා කරන මේ එක රටකට එක ඡන්දයක් කියන එක විසින් තමන්ගේ මේ බොහොම බලගතු ඩෝසර් කරගෙන ව්‍යාපෘතියට හානියක්. නිසා එක්සත් ජනපදය අපිට පේනවා ඒ සාමාන්‍ය ඊටාම සරල ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ නැත්තම් ප්‍රජාතන්ත්‍රවාදයේ අපි මූලික ලක්ෂණයක් වෙච්ච මේ අඩුගානේ පිළිගැනීම. එකිනෙකාට සමාන අයිතිවාසිකම් තිබෙනවා ඒ මූලික ජාත්‍යන්තර ආයතනවල කියන එක ප්‍රතික්ෂේප කරමින් ඔවුන් ඒවම ගහරනවා. අනිත් පැත්තෙන් ලෝකය යම්කිසි අර ආරක්ෂක නැත්තම් අපි අතරම ගත්ත යුද උපායමාර්ගයකට යුද උගුලකට ලෝකය තල්ලු කරමින් තිබෙනවා. ඒ ඔන්න ඔය සන්දර්භය ඇතුලේ තමයි අපි මේ අද කතා කරන MCC එකට එන්න වෙන්නේ. ඒතර මම ඊට පස්සේ මම ඊටාම ඉක්මනින් කියන්න කැමතියි මෙතන තියෙන සමහර කරුණු ටිකක්. ඒක තමයි දැන් මෙන්න මේ උපාය මාර්ග ඇතුලේ තමයි අපි ලංකාව තේරුම් ගන්න වෙන්නේ අපිට මොනවද වෙලා තියෙන්නේ කියලා. ඒක තමයි දැන් ලංකාවට දාලා ගත්තොත් එහෙම මේ ලෝකය විශේෂම එක්සත් ජනපදයේ මුල් වෙලා අර ආර්ථික උගුලේ සිට ආරක්ෂක උගුලකට මාරු කරමින් තිබෙන්නේ. වෙච්ච දෙයක් තමයි 1995 දී ලංකාව කවුරුත් දන්නේ නැතුව මම හිතන්නේ පැහැදිලිවම කැබිනට් මණ්ඩලය දන්නේ නැහැ. 1995 දී සෝෆා කියන ගිවිසුම අත්සන් කරනු ලබන්නේ. දැන් මේ ගිවිසුම මෙතන තියෙනවා. ඒක කරුණු කියන්න වෙලාවක් නැහැ. දැන් මේ ගිවිසුම බැලුවම හොඳට පේනවා මේක ගිවිසුමක් නෙමෙයි ඇත්තට. ඒක සෝෆා වල එක නිශ්චිත ලක්ෂණයක්. සෝෆා කියන අධ්‍යයන status of forces agreement කියන එක නිශ්චිත ලක්ෂණයක්. ඒක ලක්ෂණය තමයි මේක ගිවිසුමක් වට මේක reciprocal නෑ. ඕනම ගිවිසුමක දෙපැත්තක් තියෙනවා. ඔබට ලැබෙන අයිතිවාසිකම් මටත් ලැබෙනවා. දැන් සෝෆා කියන්නේ එහෙම නෑ. ඇමරිකන් හමුදාවන්ට මෙහෙදි ලැබෙන අයිතිවාසිකම් ඇමරිකාව සමග අත්සන් කරන මේ ගිවිසුම අත්සන් කරන අනිත් රටවල් වලට ඇමරිකාවද ලැබෙන්නේ නෑ. ඒක තමයි ඒක ප්‍රධාන ලක්ෂණයක් සෝෆා වල.
ඊළඟට මේක සාකච්ඡා මාර්ගයෙන් හදපු කිවිසුමක් නෙමෙයි. මේක උදාහරණයක් ගත්තොත් 1995 පෙබරවාරි 9 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට එවනවා ඇමරිකාවේ මේ සෝෆා කිවිසුම සකස් කරලා. එතකොට මේ කිවිසුමේම යෝජනා කළා තියෙනවා මේ ලිපිය මේ කිවිසුමට පිළිතුරක් එවුවා. එදා සිට කිවිසුම ක්‍රියාත්මක වෙනවා. ඒක ඇත්තටම අත්සන් කිරීමක්වත් නැහැ. ඒ කියන්නේ අර සරලව ගත්තොත් ඕකේ එකක් ඇව්වහම රිප්ලයි එකක් ඇව්වහම ඔන්න එනවා. මේ එහෙම තමයි මේ කිවිසුම හදලා තියෙන්නේ. ඉතින් මේක අපි 95 මැයි 16 චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය අත්සන් කරනු ලබනවා. ඉතින් මේ කිවිසුම අදටත් වළංගු වෙනවා. ඒ නිසා ලංකාව මේ යුද උපාය මාර්ගයට ඇතුල් වෙන පළවෙනි අවස්ථාව වෙන්නේ ඇත්තටම අපිට කියන්න පුළුවන් 95 මේ සෝෆා කිවිසුමත් එක්ක කියලා. ඊට කලින් ඔය ත්‍රිකුණාමලයේ වරාය ගැන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය ගැන මොන කතා තිබුණත් අප දන්නා තරමින් ආරක්ෂක වර්ගයේ කිවිසුමක් ශ්‍රී ලංකා රජය එක්සත් ජනපදයේ සමග අත්සන් කරලා නැහැ. ඒකට අප ඒ කාලේ සිටපු ටිකක් සෝවියට් හිතවාදී විදේශ ප්‍රතිපත්තියත් බලපාන්නේ නැති. එතකොට ඉන්දියාවේ හිටියෙත් සෝවියට් හිතවාදී ප්‍රතිපත්තියක. ඒ නිසා ඇමරිකාවට අවශ්‍ය වුණත් ඒවා බැරි වෙන්න පුළුවන්. නමුත් පුළුවන් වෙච්ච පළවෙනි මොහොතේම 95 දී එක අත්සන් කර තිබෙනවා. ඊට පස්සේ අපි මේ කිවිසුමෙන් පස්සේ 2002 දී මේ තියෙන එක 2002 දී තමයි ලංකාවට ඉස්සෙල්ලම මේ ඇක්සා කියන කිවිසුම. ඇත්තටම ලංකාව ඇමරිකාව පැත්තෙන් දැවැන්ත විශේෂම 94න් 90න් පස්සේ ලොකු ආර්ථික උගුලකට කොටු කරන්න විශාල මහන්සියක් කරන්නේ මොකෝ අපේ පාලකයෝ සිය කැමැත්තෙන්ම ඒ උගුලේ ගියපු නිසා. විශාල මහන්සියක් ඇමරිකාට ගන්න ඕනේ නැහැ. අර රෙදි පෙන්නුවම කපල මහල ඇඳ ගන්න විදිය ආණ්ඩුව තමයි අපිට තිබුණේ. නිසා ඒගොල්ලෝ විශේෂයෙන් මහන්සි වුණේ නැහැ. ඒගොල්ලෝ මහන්සි වුණේ ඇත්තටම ආර්ථික උගුලේ පැටලී තිබෙන අපේ රටවල් එම උගුලේ තබා ගන්නා ගමන් කොහොමද ආරක්ෂක උගුලක පටලන්නේ කියලා. නිසා 2002 මෙතන තිබෙනවා acquisition and cross servicing agreement කියලා AXA ගිවිසුම සම්බන්ධ පළවෙනි යෝජනාව 2002 තමයි ලංකා ආණ්ඩුවට ඉදිරිපත් කරන්නේ. නමුත් ඒ වෙලාවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඒ ආණ්ඩුව කොහොමත් ඇමරිකානු ගැතිය කියන විශ්වාසය රට තුළ බරපතල ලෙස තිබිච්ච නිසාත් ඒ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට තමන්ගේ වෙච්ච තවත් ගැටලු ගොඩාක් තිබිච්ච නිසාත් අපි නොදන්නා තවත් හේතුත් තිබෙන්න පුළුවන් මේ කිවිසුම 2002 දී අත්සන් කළේ නෑ. ඊට පස්සේ මේ කිවිසුම නැවත අත්සන් කරන්නේ 2007 මාර්තු මාසේ 5 වෙනිදා වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් විදිහට ඉන්නකොට මේ තමයි ඒ කිවිසුම. ඒක සරලව ගත්තොත් මේ කිවිසුමේ අදහස තමයි ඇමරිකානු හමුදාවන් මේ කලාපයේ හෝ කොහේ හෝ යුදවදිති ඒ හමුදාවන්ට අවශ්‍ය කරන ලොජිස්ටිකල් සපෝට්ස් අපේ ගුවන්තොටුපළවල් අපේ ගිදම් අපේ ගබඩා පහසුකම් අපේ ටෙලිකොමියුනිකේෂන් පහසුකම් මේවා ඇමරිකාවට ලබා දීම තමයි 2007 මාර්තු මාසේ 5 වෙනිදා අත්සන් කළ ලද කිවිසුමෙන් අපි බැඳී සිටින්නේ. ඒතර මේක අපි කවුරුත් දන්නවා මේක අත්සන් කරනු ලැබුවේ කැබිනට් මණ්ඩලයට හොරෙන්. يعني පාර්ලිමේන්තුව දන්නේ නැහැ, කැබිනට් මණ්ඩලය දන්නේ නැහැ. ඒ කාලෙත් මම හිතන්නේ අයියා මල්ලි මාරුලා හිටියේ. ඒ අයියා මල්ලි එකතු වෙලා අත්සන් කරා මේ කිවිසුම මහින්ද රාජපක්ෂ මහතාත් ගෝඨාභය රාජපක්ෂ මහතා. ඒතර මේක තමයි අපි දෙවණියට ඇත්තටම යුද්ධ කිවිසුමකට ඇමරිකන් යුද්ධ කිවිසුමකට ඊළඟට ඇතුල් වෙන්නේ. ඊට පස්සේ මේ කිවිසුම අවුරුදු 10කින් අවසන් වුණාට පස්සේ මේ තිබෙන්නේ 2017 අගෝස්තු 4 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් අත්සන් කළ ලද දෙවන ඇක්සා කිවිසුම. ගෝඨාභය රාජපක්ෂ මහතා අත්සන් කරපු කිවිසුම අවුරුදු 10කින් අවසන් වුණා. ඒ කිවිසුම අවසන් වුණාට පසුව මේ තියෙන්නේ දෙවෙනි කිවිසුම. ඇත්තට මේ කිවිසුම් දෙකේ ගුණාත්මක භාවයේ කිසිදු වෙනසක් නැහැ. එක අනතුරක් තිබෙනවා. කලින් කිවිසුම අවුරුදු 10කදී අවසන් වෙන නියමිතව තිබුණා. අවසන් වුණා. මෛත්‍රීපාල සිරිසේන මහතාත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවත් අත්සන් කරපු මේ කිවිසුමට මේ සන්සෙට් ක්ලෝස් ඒ කියන්නේ ඉවර වෙන එකක් තැනක් නැහැ. ඒ කාල සීමාවක් නැහැ. මේක දිගු කාලීනව බලවත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේකෙන් අයින් වෙනවා නම් යම් යම් කොන්දේසි දාලා තියෙන බව ඇත්ත. නමුත් අපි දන්න දේ තමයි බලගතු රාජ්‍යයන් සමග ගිවිසුම් වලට ගියාම ඒවයින් ඉවත් වීම ඊටාම දුෂ්කරයි. කුමන වර්ගයේ පාලනයක් ආවත් පහසු නැහැ. නිසා මේක තමයි දෙවෙනි අක්සා ගිවිසුම. මේක දැන් අත්සන් කළ තිබුණා. මේකට අනුවත් අපි බැඳී සිටින ඇමරිකානු යුද්ධවලට අපේ භූමිය සහ අපේ මේවා ලබා දෙන්නේ. ඊට පස්සේ තමයි නැවත ඉදිරිපත් වුණේ 2018 සැප්තැම්බර් මාසෙදී
මොකද්ද මේ සෝෆා කිවිසුම නැවත අලුත් කරන්න කියලා යාවත් කාලින කරන්න කියලා ඇමරිකන් එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ලංකාවට එවන්නේ මේ තියෙන ඇත්තටම ඒ කිවිසුම යෝජිත කිවිසුම මේක තවම අප්ග්‍රේඩ් කරලා නැහැ මේක තමයි ඒක. ඒක එන්නේ 2018 අගෝස්තු 28 ඇත්තටම ලංකාවේ විදේශ අමාත්‍යාංශයට මේක එවන්නේ. එතන මේකට අනුව ගත්තොත් එහෙම ඇමරිකාව නිශ්චිත වෙලා සිටින වෙනස්කම් ගණනාවක් තිබෙන. ඒක ප්‍රධාන වෙනස්කම තමයි සෝෆා කිවිසුම යටතේ ඇමරිකාවුණු සෙල්දාදුවන් හෝ ඇමරිකානු පුරවැසියන් යම්කිසි කෙනෙක් අපේ රට තුල ක්‍රියාත්මක වෙද්දී ඔවුන්ගේ යම්කිසි අපරාධයක් සිවිල් හෝ නැත්නම් අපරාධමය වරදක් සිදු වුණොත් ඔවුන්ට බලපෑවිය යුත්තේ ලංකාවේ නීතිය නෙමෙයි ඇමරිකානු නීතියකින් ඉල්ලීම තමයි මේ අලුතෙන් ඉදිරිපත් කළ තියෙන එකේ ප්‍රධාන ඉල්ලීම. සරලව ගත්තොත් ඇමරිකාවේ හමුදාවෙන් යම්කිසි වරදක් මේදී සිද්ධ වුණොත් ඒ සම්බන්ධ නඩු ලංකාවේ අහන්න බැහැ කියන එකත් ඔවුන්ට රාජතාන්ත්‍රික මුක්තිය ඩිප්ලොමැටික් ඉමුනිටි කියන එක ඒක යම් යම් තල තියෙනවා තානාපතිවරුන්ට ලැබෙන තලයම නෙමෙයි ඊළඟට දෙවණියට ලැබෙන තලය ඒ ඩිප්ලොමැටික් ඉමුනිටි එක ඉල්ලලා තිබෙනවා තවත් කරුණු රාශියක් මේක ඉල්ලලා තියෙනවා. ඉතින් මම මේ ඇමරිකාව සම්බන්ධව මේ කතාව කරගෙන යද්දී මට කියන්න ඕනකම තියෙනවා පැති හැම පැත්තම චුට්ටක් හරි ආවරණය කරන්න ඕන නිසා මොකද්ද දැන් අපි මේ ආර්ථික උලක පැටලිලා අපි විශාල ආර්ථික අර්බුදයක ළමින් තිබියදී අප කොටු වෙමින් ඉන්නේ කුමන විදිය ආරක්ෂක උගුලකටද කියන එක. දැන් ওই ආරක්ෂක උගුලට අපිපත් වෙන්නේ එකක් ඇමරිකන් මැදිහත් වීම නිසාම නෙමෙයි. මෙතන වෙලාව නැහැ. නමුත් මම මෙතන පෙන්නන්න කැමතියි දැන් මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ පාස්කු ප්‍රහාරය අපිට මේ නැවත ආරක්ෂාව කියන එක රටේ මුදුනට ගෙනාව දේශපාලනය. නිසා මේ තියෙන්නේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මැයි 23 වෙනිදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීනය සමග අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුම් දෙක මේ තියෙන්නේ. ඒතර මේ දෙක අනුව මේවා ඇමරිකන් ගිවිසුම් තරම් ප්‍රබල නැහැ කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. ඇත්තටම ප්‍රබල නැහැ හරයාත්මකව. නමුත් ඒ ගිවිසුම් දෙක ගත්තොත් එහෙම ඒවයි තිබෙන්නේ මොකක්වත් නෙමෙයි. චීනය ශ්‍රී ලංකා හමුදාවන් වල විශේෂයෙන්ම sannivedana පද්ධතිය කමියුනිකේෂන් පද්ධතිය චීනයෙන් තමයි ඉස්සරහට ලංකාවේ මෙහෙය වෙන්නේ. ඒ සඳහා චීනය ආධාර ලබා දෙනවා. ඉතින්දී චීනය පාවිච්චි කරනවා Huawei තාක්ෂණය ඒකේ 4G තාක්ෂණය සහ Huawei ආයතනයට සම්බන්ධ උපකරණ. ඒක පැහැදිලිවම ගිවිසුමේ තිබෙනවා. ඉතින් අපි දන්නවා Huawei කියලා කියන්නේ දැන් මේ මොහොතේ ඇමරිකානු චීන වෙළඳ යුද්ධයේ ප්‍රධාන කරුණක්. මොකද ලෝකේ 5G තාක්ෂණයත් එක්ක Huawei සම්බන්ධ ඇතිලා තිබෙන ගැටලුවත් එක්ක. ඒ නිසා අපිට පේනවා ලෝක බලවතුන් ලෝකේ ප්‍රධාන ඇමරිකාව, චීනය සහ කලාපීය බලවත් එක්ක වෙන ඉන්දියාව කියන රටවල් අපව මේ පාස්කු ප්‍රහාරයට කලින් ඉඳන් ඇමරිකාවත් පාස්කු ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව සහ චීනයත් අපව විශාල ආරක්ෂක උගුලක් එකට පත් කරමින් තිබෙනවා. ඒ රටවල් ඒ බලගතු රටවල් වල මොකද මේ එක ගිවිසුමක්වත් ලංකාවට ඇත්තටම කිසිම ප්‍රයෝජනයක් තියෙන ගිවිසුම් නෙමෙයි. ලංකාවට කිසිම අදාළත්වයක් තියෙන ගිවිසුම් නෙමෙයි. ලංකාවේ සෛරීත්‍ය ආරක්ෂාව වෙනුවෙන් කිසිම ප්‍රයෝජනයක් ලැබෙන ගිවිසුමුත් නෙමෙයි. නමුත් අපව අපේ රට සෛරීත්‍ය අතහැරපු පාලක පන්තියක් සිටින නිසා මේක දිගටම පාවිච්චි වෙමින් තිබෙනවා. දැන් මොකද අර වෙලාවත් එක්ක නිසා මම පොඩ්ඩක් කෘත්‍රිම විදියට සූදානම් වුණා. මේ වෙලාවට කොහොම හරි බේර ගන්න ඕන නිසා. දැන් මම කැමති මෙතන පොඩ්ඩක් කියන්න. දැන් මේ සෝෆා කිවිසුම සම්බන්ධව මම හිතනවා මෙතන ඉන්න සහෝදර සහෝදරයන් වුණත් මේක අධ්‍යයනය කරලා කමන්නේ ඕන කෙනෙක්ට net එකෙන් ගන්නත් පුළුවන්. report on status of forces agreements කියලා ඉන්ටර්නෙට් එකේ සර්ච් කරාම හම්බෙනවා. 2015 ජනවාරි 16 එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව Department of State United States of America එකෙන් පත් කරනවා International Security Advisory Board එක. ඇත්තට මේ බෝඩ් එකෙන් කරන්නේ ලෝකෙ පුරාම ඇමරිකානු කඳවුරු සහ ඇමරිකාව අත්සන් කරන ලද ගිවිසුම් සම්බන්ධව වෙනම විශාල අධ්‍යයනයක් කරනවා. ඒකේ වුන් සෝෆා ගිවිසුම් සම්බන්ධව වෙනම කරපු රිපෝට් එක තමයි මම මේ උපුටා ගන්න. ඒතකොට දැන් මේකේ ඉතා පැහැදිලිව ඇමරිකාව කියනවා මම ඒක ඇත්තටම මම කෝඩ් කරන්න ගියොත් ඔයාලා නිසා ඇමරිකාව කියනවා සෝෆා කිවිසුම තමයි ඇමරිකාවට නෙගෝෂিয়েට් කරන්න. ලෝකේ රටක් එක්ක නෙගෝෂিয়েට් කරන්න තියෙන අමාරුම කිවිසුම. ඇයි?
මේකේ අන්‍යෝන්‍යභාවයක් නැහැ. ඒ කියන්නේ එක්සත් ජනපදය වෙනත් රටකින් ඉල්ලා සිටින අයිතිවාසිකම් එක්සත් ජනපදය අනිත් ගිවිසුම අත්සන් කරන රටට දෙන්නේ නැහැ. එක්සත් ජනපදයේ කියනවා දැන් මේක adjust negotiation tactics කියලා කියන්නේ දැන් මේක ගිවිසුම අත්සන් කරන විදිය ගැනත් උගන්වනවා. ඒකේ උන් යෝජනා කරනවා මේක අමාරුයි ලෝක ගොඩක් රටවල් හිතනවා තමන්ගේ සාවරණී ටික මේකෙන් නැති වෙනවා කියලා. ඒ නිසා ඔවුන් කියනවා මොකද්ද මේක අත්සන් කරද්දී මෙන්න මෙහෙම தත්ත්වයන් ඇති වුණාම ඒ වෙලාවල් පාවිච්චි කරන්න කියලා. මම පොඩ්ඩක් මේක වේගෙන් කියවන්නම්. ඒ ඔබතුමාලගේ අවබෝධය සඳහා මේක 56 වෙනි පිටුවේ තිබෙන්නේ. මම කියන එක පැහැදිලි නැත්නම් පස්සේ උනත් බලන්න පුළුවන්. ඒක හරි ලස්සනයි. ඒගොල්ලන් අඩු ගානේ ඒගොල්ලෝ ඇත්ත කියනවා. තමන්ගේ ව්‍යාපෘතිය පිළිබඳ යම් ඇත්තක් කියනවා. ඒක තමයි මෙහෙම. It is clear that negotiating a SOFA is easier when the host government sees a compelling need for the presence of US forces and when bilateral relations are generally good. Problems emerge when public attitudes and or concerns regarding incursions on sovereignty outweigh the perceived need for a US presence. This calculus may change over time as it has in the Philippines, whose Senate rejected the treaty in 1991 that would have renewed base leasing rights and corresponding status protections. Now, in a new regional security environment and in a light of changing public opinion and hope, the Philippines has agreed to an enhanced defense cooperation agreement that includes status protection for US forces but does not authorize the United States to establish a permanent presence of base. සරල අදහස් කිව්වොත් මේකේ ගිවිසුම අත්සන් කරන්න ලේසි වෙනවා යම්කිසි රටකට ඇමරිකන් හමුදාවල මැදිහත් වීම අවශ්‍ය බව වැඩිපුර දැනනකොට. ඒ අනුව පිලිපීනේ තත්ත්වයක් වුන් කියන. ඊට වඩා පැහැදිලි කාරණයක් මම කියලා අවසන් කරන්නම් මේක. The most obvious recent example is the change of position by the Iraqi government with ISIS at the gates of Baghdad. April 21 මතක් කරගත්තා නේද? With ISIS at the gates of Baghdad in 2004, Prime Minister Nouri al-Maliki, who had previously refused to agree to a SOFA, proved willing to reconsider and afford status protections via diplomatic notes so as to bring US troops back. සරලව ගත්තොත් ඉරාක් අගමැතිවරයා මලිකි ඔහු විරුද්ධ වෙනවා මේ සෝෆා ගිවිසුමට මුලින්. නමුත් 2014 දී ISISලා බැග්ඩාඩ් අල්ලන්න ඕන මෙන්න තියෙනකොට ඔහු එකඟ වෙනවා මේ ගිවිසුමට කියන. ඒ නිසා හරි පැහැදිලි. ඒතර බෝම්බයක් ඇමරිකාවේ උමනාවෙන් හෝ නැතුව හෝ මෙවැනි තත්ත්වයක් ඇති වුණාම අපේ අතාර අඹරවලා අපි ලව්ව ගිවිසුම අත්සන් කරගන්න එක හරිම පහසුයි කියන එක උගන්වලා තියෙනවා ඇමරිකන් නිලධාරීන්ට. මම හිතනවා ඇමරිකන් නිලධාරීන් මේවා අධ්‍යයනය කරලා වැඩ කරනවා ඇති කියලා. අවසාන වශයෙන් ඒ නිසා මට අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ දැන් ඒ නිසා දැන් මේ MCC ගිවිසුම අපි දැන් ඉස්සරහට අපේ කතිකෝ දෙන්න කතා කරන MCC ගිවිසුම එන්නේ ඔන්නෝම සන්දර්භයක. ඔන්නෝම ඇමරිකානු උපාය මාර්ගයක් ඇතුළේ. ඒ නිසා තමයි අපි ඉස්සෙල්ලාම බලන්න තියෙන්නේ. ඒතර ඇමරිකාව මේ අපිට කියන සුන්දර වදන් විශේෂයෙන්ම ඇමරිකාව වෙනුවෙන් එක්සත් ලංකාවේ තිබිච්ච ආණ්ඩුව කියපු සුන්දර වදන් කොතරම් සත්‍යද? ඇමරිකාවට මේ මොහොතේ MCC එක හරහා ඩොලර් මිලියන 480ක් අපිට ලබා දීමට තිබෙන අවස්ථාවේ කුමක්ද? ඒක මේ අපි කලින් කතා කරපු ඒ උපාය මාර්ගය ඇතුලේ කොතනද ස්ථානගත වෙන්නේ කියන එක ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා අපි ඒක වෙනම අධ්‍යයනය කළ යුතු වෙනවා. එකක් ඇමරිකන් උපාය මාර්ගය හොඳින් තේරුම් ගන්නත් වෙනවා. ඒ වගේම හැබැයි උපාය මාර්ගය ඇතුලේ තියෙන හැම දෙයක්ම ආයි වෙන වෙනම තේරුම් ගන්නත් ඕනකම තිබෙනවා. මොකද අපි අර බිල්ලොම වල දේශපාලනය කළ යුතු නැහැ. අපි සත්‍ය වෙත කරුණු මගින් ළඟා විය යුතුයි. Seek the truth from facts. ඒ නිසා පොදු ඇමරිකන් උපාය මාර්ගය රටට අහිතකර වගේම MCC ගිවිසුම කොහොමද අහිතකර වෙන්නේ කියන එක වෙනම අධ්‍යයනයකුත් අවශ්‍යයි. නිකන් අර කාපට් බෝම්බින් වගේ ඔක්කොම ගැන නිකන් පොදු එක අදහසක් හදාගන්න එක මම හිතනවා ඒක නිවැරදි නැහැ. එකෙන් ජනතාව මම්මුලා වෙනවා මම්මුලා කරන්න පුළුවන්.
ඒ වගේම තමයි ඒ නිසා අවසාන වශයෙන් අපිට කියන්න තියෙන දේ තමයි මේ උපාය මාර්ග තේරුම් ගැනීම වැදගත්. උපාය මාර්ග ඇතුළේ තියෙන MCC එක වෙනම තේරුම් ගැනීම වැදගත්. ඒ වගේම තමයි දැන් කොහොමද මේක වෙනස් කරන්න කියන එක. මේක පරාජයටපත් කළ යුතු මට්ටමේ givisුමක් නම් මේක පරාජයටපත් කරන්නේ කෙසේද? ඒ සඳහා අපි දකිනවා කරුණු කීපයක අවශ්‍යයි. එකක් තමයි රටේ සෛරීත්වය පිළිබඳ පුළුල් අදහසක් අවශ්‍යයි. රටේ සෛරීත්වය පිළිබඳ පුළුල් අදහසක් අවශ්‍යයි. පාලකයන්ට ජනතාවට. දෙක තමයි අධිරාජ්‍යවාදයේ වැඩ කරන්නේ කෙසේද කියන එක ගැන පුළුල් විග්‍රහයක් අවශ්‍යයි. අපි දැක්කා බොලිවියාවේ ඡන්දෙන්පත් වෙච්ච ජනාධිපතිවරු පන්නනකොට ඇමරිකාව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඇමරිකානු කතාව කොයිතරම් බොරුවක්ද කියන එක. ඒ වගේම තමයි දේශීය පාලකයන් කොතරම් මේ අධිරාජ්‍ය ගැතිද කියන එකත් يعني ඒවා ප්‍රතිපත්තිමය වශයෙන් නැතුනට සමහර විශේෂ පාලකයන්ගේ විශේෂ මැදිහත් වීම බලපාන. දැන් අපි හිතනවා දැන් වර්තමාන ජනාධිපතිගේ පුරවැසිභාවය සම්බන්ධ තියෙන ගැටලුව. ඔහුව හිරකීම සඳහා ඔහු කැමැත්තෙන් හිර වෙන්නත් පුළුවන් හිරකීම සඳහා පාවිච්චි කරන්නත් ඉඩ තියෙන බව ඉතා පැහැදිලි කරුණක්. ඒ වගේම දැන් අපි දැක්කා මෙතරම් වේගයෙන් සමහර දේවල් සිද්ධ වෙන්න අපේ රටේ හිටපු මුදල් අමාත්‍ය, හිටපු විදේශ අමාත්‍ය, මංගල සමීර මහතාගේ ක්‍රියාකාරකමනුත් විශාල වශයෙන් මුල් වෙලා තිබෙනවා. මොකද මේ MCC එකට වඩා මම කියන්න කැමැති මංගල සමීර මැතිතුමාගේ 30 අවුරුදු දේශපාලන ඉතිහාසය ගැන කතාවකට ආවා ඔබාමා ආණ්ඩුවේ හිටපු මේ කැබිනට් ඇමතිවරියක් සමන්ත පව කියලා පස්සේ එතුමිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකන් තානාපතිතුමිය වශයෙන් හිටියේ. එතුමිය ලංකාවට ආවා. ඒගොල්ලෝ උගත් අදගත් අය. ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිත් එක්ක අපිට ගැටලුව තියෙන පෞද්ගලික ප්‍රශ්න නෙමෙයි. ඉතින් එතුමිය මංගල සමීර මහතාගේ ඒ 30 අවුරුදු දේශපාලන ඒ අගීම සඳහා ආපු සංවත්සරයට ඇවිල්ලා එතුමිය මෙන්න මෙහෙම කියනවා. කතාව ආරම්භයේදී. මම එක පොඩ්ඩක් කෝට් කරන්න. Sri Lanka has been a true partner of the United States, and I am grateful that many of the relationships I was able to form while working with your country have endured and become very meaningful friendships. Right now, right now, I am in the final weeks of finishing writing a new book. I have been working non-stop to meet my deadline. I won't even leave my house to buy groceries. But if there is a one person who could get me to travel over 8,000 miles at the moment, it is Mangal. Mangal is the තව වෙලාව ගන්න ඕනේ. ඒ කියන්නේ සමන්ත පවර ගෙදර බඩු ගන්න යන්නවත් එළියට යන්නේ නැහැ මොකෝ පොතක් ලියනවා. එතු මේ කියන විදිහට. හැබැයි මංගල සමීර මැතිතුමාට පුළුවන් අයව 78,000 කිලෝමීටර් 15,000ක් ගෙන්නන්න. ඉතින් ඒ නිසා මම දන්නවා මේ. ඉතින් ඒ නිසා අපි කියන්නේ එක පැත්තකින් රටේ ජනාධිපතිවරයාගේ පුරවැසිභාවය හරහා යම්කිසි උගුලකට ගොදුරු වී තිබේ. ඒ වගේම මෙවැනි හිටපු ඇමතිවරු වගේ මේ තරම් තද දේශපාලන සම්බන්ධකම් හරහා ඇමරිකානුවේ හිටපු ප්‍රධානම ඇමතිවරියක්ව නේද? එහෙම ගෙන්න ගන්න තරම් ප්‍රබල සම්බන්ධයක් තිබිලා තියෙනවා. ඒ නිසා අපි අවසාන වශයෙන් දකින්නේ ඉතින් මේක ඇත්තටම මේ සෛරීත්වය පිළිබඳ පුළුල් අදහසකින් මේ දිහා බලන්න ඕනේ MCC ගිවිසුම සම්බන්ධවත් සරල ඇමරිකානු විරෝධයක් නෙමෙයි ඇමරිකන් පුද්ගල විරෝධයක් නෙමෙයි ජාතිවාදය නෙමෙයි හොඳම උදාහරණ. ඇමරිකන් බලපෑමේ යටත් වෙන්න අයින් වෙන්න ජාතිවාදයට බෑ කෙනෙකුට හොඳම උදාහරණ තමයි ඉන්දියාව. ඉන්දියාව ලෝකයේ අලුත්ම වර්ගක ජාතික ආගමික වර්ගවාදයක් ගොඩනගමින රටක්. නමුත් ඉන්දියාව මේ අත්සන් කරපු වර්ගයේ ආරක්ෂක ගිවිසුම් ගණනාවක් එක්සත් ජනපදයේ සමග අත්සන් කර තිබෙනවා මෝදි ආණ්ඩුවේ ඇතුලේ. ඒ නිසා අපිට තේරුම් ගන්න ඕන නිසා ජාතිවාදී වූ පළියට නැත්තම් රට ගැන නිතර දෙස් දෙවුල් කියමින් කතා කර පළියට ඇමරිකානු ආරක්ෂක ගුලයක රටකට ගැලවෙන්න අමාරුයි. ඊට වඩා පුළුල් අවබෝධයකුත් පුළුල් ප්‍රතිපත්ති සමුදායකුත් අවශ්‍යයි කියන එක පැහැදිලි කරමින් මගේ අදහස කීම අවසන් කරනවා. බොහොම ස්තුතියි.